සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියලා දුන්න අපගේ ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින ධම්සයුරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ පින්වත් කේ.කේ. සුනේත්‍රා සහ ඩී.එම්. දීපාල් කල්පන යන දෙදෙනා ඇතුළු පවුලේ සියලු සාමාජිකයන් විසින්. ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් තමයි මේ වගේ දුෂ්කර අවස්ථාවක ඔබට බොහෝ දෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දෙන්නේ. පින්වත්නි, මේ ලෝකයට කලාතුරකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම සිද්ධ වෙනවා. ඒ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණාට පස්සේ නුවණ තියෙන දෙවියන්ටත් නුවණ තියෙන මිනිසුන්ටත් අවස්ථාවක් උදා වෙනවා මේ සසර දුකෙන් නිදහස් වෙන ධර්මයේ ශ්‍රවණය කරන්නට. දැන් මේ යුගයේ ජීවත් වෙන ඔබ, අපි මේ දුෂ්කරතා මැද ජීවත් වුණත්, අපහසුයෙන් ජීවත් වුණත් අපි හරි වාසනාවන්තයි. ඒ දුර්ලභ මනුස්ස රත්නයේ ලෝකේ පහළ වෙලා දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් මේ සසර දුක් ගිනි නිවාලන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළාද, ආන්ගේ ධර්මය අපිට අදත් අහන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතවලගේ නොයෙකුත් ප්‍රශ්න තිබුණත්, කරදර තිබුණත් අපිට හිත හදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් පද මෙනෙහි කරලා අපිට හිත හදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා අපිට හිත හදා ගන්න අවස්ථාව තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන දැක බලාගෙන. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ විදිහට බලනකොට අපි හරිම වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අමතලා උන්වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, ඔබලා මා විසින් මේ දේශනා කරලා තියෙන ධර්මය කොයි ආකාරයෙන්ද දරාගෙන ඉන්නේ, කොයි ආකාරයෙන්ද මතක තබාගෙන ඉන්නේ කියලා. ඒ වෙලාවට ඒ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා, අපි මේ ධර්මයේ දරාගෙන ඉන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, බොහෝ කාලයක් තිස්සේ ඉපෙදෙමින් මැරෙමින් යන සංසාර ගමනකයි අපි මේ ඉන්නේ කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනකොට, ඒ සංගරුවන පිළිතුරු දෙනකොට බුදුරජාණන් වහන්සේ සාදුකාර පවත්වනවා. දැන් මේ ස්වාමින් වහන්සේලා පිළිතුරු විදිහට දෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් අහපු ධර්මය.
ඒ ධර්මය ආපසු බුදුරජාණන් වහන්සේට පිළිතුරු වශයෙන් කියනකොට බුදුරජාණන් වහන්සේ පවා සාදුකාර පවත්වනවා. ඒකට හේතුව පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන ප්‍රධාන කාරණය තමයි මේ ඉපදෙමින් මැරෙමින් මේ දීර්ඝ සසරේ සතර අපාය මහගෙදර කරගෙන මේ දුක් විඳිමින් යන ලෝක සත්වයා, දෙවියන් මිනිසුන් ඇතුළු මේ ලෝක සත්ව ප්‍රජාව සසර දුකින් නිදහස් කරවන්නයි සම්මා සම්බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. ඒ සසර දුකේ වැටිලා නිරේ ගිනි දැල්වල වෙලිලා പ്രേත ලෝකයේ බඩගින්නේ පිපාසී දුක් විඳින ලෝ සතුන් ගැන ඒ අනුකම්පාව දැනුණු ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ඒ සතර අපායෙන් తాවකාලිකව හෝ ඒ ලෝක සත්වයන් නිදහස් කරලා සුගතියේ උපතක් කරා යවන්නයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඒකායන ඉලක්කය තමයි ඒ සසර දුකින් සදහටම නිදහස් කරන ඒ අමා මහ නිවන් අවබෝධ කර ගැනීම. ඒ අමා මහ නිවන් අවබෝධ කරවීමටම තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අප්‍රමාණ කැපකිරීම කරලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා මේ ලෝකයට සම්මා සම්බුදුවරයෙක් විදිහට පහළ වෙන්නේ. උන්වහන්සේ එක අවස්ථාවක තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අමතලා උන්වහන්සේ දේශනා කළා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටින පඤ්ඤායති. පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය, මේ සංසාරය අවසන් නොවන ගමනක්. මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ගමන, සසර ගමන අවසන් නොවන ගමනක්. පුබ්බාකෝටින පඤ්ඤායති. මේකේ ආරම්භයක් පනවන්න බෑ, අවසානයක් පනවන්න බෑ. එතකොට අපි මේ සසරේ ඉපදිලා දැන් ඔන්න මනුස්ස ලෝකේ අපි මේ ජීවත් වෙනවා. නමුත් අපි මේ සසරේ එනකොට මනුස්ස ලෝකෙ මීට කලිනුත් එන්න ඇති. බුදුරජාණන් වහන්සේලාගේ ශාසන අපිට මුණ ගැහෙන්න ඇති. රහතන් වහන්සේලා සමහර වෙලාවට අපි දකින්නත් ඇති. නමුත් අපිට ඒ සසර දුකින් නිදහස් වෙන ධර්මය අහලා ඒ ධර්මය අවබෝධ කරගන්න අපිට තාමත් බැරි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට දීර්ඝ සසරේ මේ සත්වයා සැරිසරමින් දුක් විඳමින් දුකෙන් දුකට වැටෙමින් මේ ගමන් කරන්නේ කුමක් නිසාද කියලා. උන්වහන්සේ වදාලා අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං. මේ විදිහට මේ ලෝක සත්වයා සසර දුකට වැටිලා දුක් විඳ විඳා මේ සසරේම ගමන් කරන්න හේතුව අවිද්‍යාව. ඒ කියන්නේ පින්වත්නි, මේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම, දුක නම් වූ ආර්ය සත්‍ය ගැන වැටහීමක් නැහැ. මේ දුක හටගන්නේ මෙහෙමයි කියලා ඒ දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ගැන මේ ලෝක සත්වයාට වැටහීමක් නැහැ. ඒ දුකට හේතුව, ඒ වගේම දුකින් නිදහස් වීම මෙයයි කියලා ඒ දුකින් නිදහස් වීම නම් වූ ආර්ය සත්‍ය ගැන ලෝක සත්වයාට වැටහීමක් නැහැ. අන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම නිසා, ඒ වගේම තෘෂ්ණාවට දාස වෙලා කටයුතු කිරීම නිසා මේ ලෝක සත්වයා ආයමත් සසර යනවා කියලා උන්වහන්සේ වදාලා. එතකොට පින්වත්, මේ චතුරාර්ය සත්‍ය ගැන අපිට කියලා දුන්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ තමයි අපිට ඒ ආර්ය සත්‍ය ගැන කියලා දුන්නේ. උන්වහන්සේ අපිට දේශනා නොකරන්න,
අපි කවදාවත් දන්නේ නැහැ. අපිට දැනගන්න විදිහක් නැහැ. දුක කියලා ආරි සත්‍යයක් ගැන. දුකට හේතුව මෙයයි කියලා ඒ ආරි සත්‍ය ගැන අපිට දැනගන්න විදිහක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකමත් තෘෂ්ණාවට දාස වෙලා, ඒ කියන්නේ පින්වත්නි මේ තමන්ගේ හිතේ හට ගන්නවා තෘෂ්ණාව කියලා දෙයක්. අපි කියනවා ඒකට තණ්හාව. එහෙම නැත්නම් ආසාව කියලා. දැන් සාමාන්‍යයෙන් ඔබ ගිහි ගෙදර වාසය කරන අය හැටියට ඔබට ඔබ ඇසුරු කරන, ඔබ දකින, ඔබට අහන්න ලැබෙන, ඒ වගේම ඔබට රස විඳින්න ලැබෙන ඒ සෑම දෙයක් ගැනම ඇසට පෙනෙන රූප වේවා, කනට ඇහෙන ශබ්ද වේවා, නාසයට දැනෙන ගඳ සුවඳ වේවා, දිවට දැනෙන රසය වෙන්න පුළුවන්, කයට දැනෙන පහස වෙන්න පුළුවන්, ඒ වගේම මනසට සිතෙන අරමුණු වෙන්න පුළුවන්. මෙන්න මේවා ගැන අපේ හිතේ තණ්හාව හට ගන්නවා, තෘෂ්ණාව හට ගන්නවා, එහෙම නැත්නම් ආසාව හට ගන්නවා. ඒ විදිහට අපි ඒවට ආසාවෙන්, ඒවට ගිජු වෙලා අපේ ජීවිත පවත්වනවා. ඒ විදිහට අපි ඒවට ආසාවෙන්, තෘෂ්ණාවට දාස වෙලා කටයුතු කරනකොට ඔන්න අපිට ප්‍රියමනාප රූප දකින්න ලැබෙනවා. අපි මොකද කරන්නේ? ඒ ප්‍රියමනාප රූපය අපි කැමති ආයමත් දකින්න අපි ආසාවෙන් ඉන්නවා. ඒ වගේම අපි ප්‍රියමනාප විදිහට දැන් ඔබ ගිහි ගෙදර ජීවත් වෙනකොට ඔබ දූ දරුවෝ හදනවා. ඔබ මේ දූ දරුවන්ට ගොඩාක් ආසාවෙන් ඉන්නවා. ගොඩාක් ආදරෙන් ඉන්නවා. ගොඩාක් ළඟින් ඇසුරු කරනවා. නමුත් ඒ දූ දරුවෝ ටික ටික ලොකු මහත් වෙලා ඒගොල්ලෝ ටික ටික වයසට යනකොට ඒගොල්ලන්ට ඒ දෙමව්පියන් ගැන තියෙන ආදරේ කරුණාව සමහරට වෙනස් වෙලා යනවා. නමුත් අම්මලා තාත්තලා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා දරුවෝ ගැන. අම්මගේ තාත්තගේ මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් කැප කරන සමහර අම්මලා තාත්තලා. කැප කරලා ඒ දරුවන්ට ඉගැන්වීම මේ දෙමව්පියෝ මූලික දේ බවට පත් කර ගන්නවා. සමහර ගෙවල් තියෙනවා, සමහර පවුල් තියෙනවා. ඒ ළමයින්ට අධ්‍යාපනයෙන් තොරව කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ. නමුත් පින්වත්නි අපේ සාමාන්‍යයෙන් අපේ පරණ ගැමි ව්‍යවහාරය අපේ ගම්වලගේ පරණ තිබුණේ එහෙම දෙයක් නෙමෙයි. මීට ගොඩාක් අවුරුදු 20කට 30කට කලින් වගේ මිනිසුන් අතර තිබුණේ එහෙම පරිසරයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කරනවා. ඊට අමතරව දරුවෙක් හදනකොට ඒ දරුවට ආගම දහම ගැන කියලා දෙනවා. චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙනවා. ගෙදර දොරේ කටයුතු කරන විදිහ කියලා දෙනවා. වැඩිහිටියන්ට සලකන විදිහ, ඊළඟට ශ්‍රමණයන් වහන්සේලාට දාන දීම, පන්සලට එක් කරගෙන යනවා. ඒ විදිහට ඒ දරුවෝ හැදෙන්නේ ගුණධර්මත් එක්ක. නමුත් පින්වත්නි මේ වගේ කාලෙක මේ යන රටාවට ඒ දරුවන්ට ඒ විදිහට යහපත් මඟට එන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ දෙමාපියෝ විසින් ඒ දරුවෝ හිර කරලා තියෙනවා අධ්‍යාපනයේටම. පහුගිය කාලේ ළමයින්ට අධ්‍යාපනය දෙන්න දෙමාපියන්ට සිද්ධ වුණා ෆෝන් භාවිතා කරන්න, ෆෝන් අරන් දෙන්න. නමුත් අපි හිතුවාට වඩා විශාල විනාශයක් ඒ දරුවන්ට ෆෝන් ලබා දීමෙන් ඒ දරුවන්ට සිද්ධ වුණා. නමුත් ඒ අසාධාරණේ දැන් හදන්න බෑ. ඒ හැම දෙයක්ම උනේ අපි ඒ දරුවන්ට අනවශ්‍ය විදිහට ආශාවෙන් ඉන්නවා. අනවශ්‍ය විදිහට ඒ දරුවෝ ගැන අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. නමුත් ඒ දරුවන්ට අධ්‍යාපනය දෙනවා වගේම ආගම දහම ගැන කියලා දීලා, ගුණධර්ම කියලා දීලා, සත්පුරුෂ දරුවන් බිහි කළොත් ආන් ඒ දරුවෝ අම්මට තාත්තට සලකනවා. වැඩිහිටියන්ට ගෞරව කරනවා. ඒ වගේ දරුවෝ රටේ ලෝකේ උසස් තැනක සේවය කරනවා නම් ඒ ආයතනය පවා දියුණු වෙනවා. ආන් ඒ වගේ ගුණවත් අය තමයි මේ ලෝකෙට ඕන වෙන්නේ.
නමුත් මේ යන ලෝකේ එහෙම දෙයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි, ඒ විදිහට අපි ඒ විදිහට ඒ දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා සැලකිලි සම්මාන. නමුත් අපිට ඒවා ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි කැමති අපේ ශරීරය හැමදාමත් හොඳින් තියාගන්න. තරුණ කාලේ අපිට තියෙන අපේ රූපේ ඒ විදිහටම තියනවා දකින්න අපි කැමතියි. අපේ කටහඬ ඒ විදිහටම තියනවා දකින්න අපි කැමතියි. නමුත් අපිට ඒවා අපේ වසඟේ පවත්වන්න බෑ. අපිට ඕන විදිහට අපේ ශරීරයවත් පවත්වන්න බෑ. අපේ හිත අපේ වසඟේ පැවැත්වීම ගැන කවර කතාද? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අවිද්‍යාවට වැහිලා තෘෂ්ණාවට දාස වෙලා මේ ලෝක සත්වයා කර්ම රැස් කරනවා. කොහොමද ඒ කර්ම රැස් කරන්නේ? ඔන්න ප්‍රියමනාප රූප දකින්න ලැබෙනවා. අපි මේ ප්‍රියමනාප රූපයට ආසාවෙන් වාසය කරනවා. ගිජු වෙලා වාසය කරනවා. නමුත් මේ ප්‍රියමනාප රූප අපිට හැමදාම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි ප්‍රියමනාප දේවල් හැමදාම තියෙයි කියලා විශ්වාසෙන් හිටියත් ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ වදාළේ වෙනස් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. දැන් ඔබ දරුවන්ගෙන් සත්කාර සම්මාන බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ඒ දරුවෝ අපිට ඕන විදිහට කටයුතු කරන්නේ නැහැ. ඔබට ඕන විදිහට කටයුතු කරන්නේ නැහැ. එහෙනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙ කිසිම දෙයක් අපේ වසඟේ පවත්වන්න බෑ කියලා. ඒකයි උන්වහන්සේ වදාළේ අනාත්මයි කියලා. ඒ අනාත්මයි කිව්ව දේවල්, අනිත්‍යයි වෙනස් වෙලා යනවා කියන ධර්මයන් අපි බලනවා අපිට ඕන විදිහට පවත්වන්න. අපි බලනවා හැමදාම පවත්වන්න. නමුත් ඒ අනිත්‍ය වෙලා යන දේවල්, වෙනස් වෙලා යන දේවල්, අන්‍ය ස්වභාවයට පත් වෙනා යන දේවල් අපේ වසඟේ පවත්වන්න බෑ. එතකොට අපේ හිතේ දුක හට ගන්නවා. දැන් අපි ප්‍රියමනාප දේවල් වලට ආසාවෙන් වාසය කරනවා වගේම අප්‍රිය අමනාප දේවල් වලට අපේ හිත ඉක්මනට ගැටෙනවා. එතකොට මේ විදිහට ඇලීමත් ගැටීමත් නිසා පින්වත්නි අපේ හිතේ කෙලෙස් හට ගන්නවා. ඒ කෙලෙස් වලට අනුව අපි සිතින්, කයින්, වචනෙන් අපි ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට සිත, කය, වචනය කෙලෙස් මුල් වෙලා ක්‍රියාත්මක කරනකොට ආන් ඒ කෙනාට කර්ම රැස් වෙනවා. ඒ විදිහට කර්ම රැස් කරනකොට ඒ කර්මය විසින් ආයමත් මේ සසරේ අපි වරගෙන යනවා. ආන් ඒ විදිහටයි පින්වත්නි මේ සසර ගමන සකස් වෙවි යන්නේ. ඉතින් ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා, ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් පද මෙනෙහි කරලා අපි මේ ධර්මයේ පුරුදු කරන්න මහන්සියක් ගත්තොත් ඒ පුරුදු කරන කෙනාට ඒ ධර්මයෙන් පිහිට ලැබෙනවා. දැන් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා රස ආහාරයක් ගන්නකොට උන්වහන්සේ වදාලා හරි ලස්සන උපමාවක්. රස ආහාරයක් ගන්නකොට ඒක ගිජු නොවි අනුභව කරන්න. උන්වහන්සේ වදාලා කාන්තාර මාර්ගයක අම්මයි තාත්තයි දෙන්න පොඩි දරුවෙකුත් එක් කරගෙන යනවා. මේ කාන්තාරේ ගමන් කරලා අවසන් වෙන්න කලින් මේ අරගෙන යන ආහාර පාන වතුර ආදිය අවසන් වෙනවා. ඒ විදිහට සිද්ධ වුණාට පස්සේ මේ අම්මයි තාත්තයි දෙන්න කල්පනා කරනවා දැන් අපි මේ කාන්තාරයෙන් ඈතර වෙන්නත් ඕනේ. නමුත් අපි ගෙනාවු කෑම බීමත් ඉවරයි. අම්මා තාත්තට යෝජනා කරනවා, තාත්තා අම්මට යෝජනා කරනවා අපි මේ දරුවවත් මරලා මස් කාලා හරි මේ කාන්තාරයෙන් ඈතර වෙමු කියලා. අවසානට අකමැත්තෙන් නමුත් ඒ දරුවා අම්මා අතින් තාත්තා ළඟටත්, තාත්තා අතින් අම්මා ළඟටත් එහෙට මෙහෙට යනවා. දැන් අම්මට තාත්තට මරන්න බෑ. නමුත් වෙහෙසටපත් වෙලා
අවසානයේ ඒ පුංචි දරුවා මැරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදියට වෙහෙසටපත් වෙලා අර මරණයටපත් වෙච්ච තමන්ගේ දරුවා ඒ දරුවගේ මස් කාලා අර අම්මයි තාත්තයි කාන්තාරයෙන් ඈතර වෙනවා. මේක උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා අර කාන්තාරයෙන් ඈතර වෙන්න අම්මයි තාත්තයි දෙන්න තමන්ගේම කුසෙන් උපන්න ඒ දරුවගේ මස් කෑවි මේ ශරීරය වර්ධනය කරගන්න ඕනේ. මේ ශරීරය ලස්සන කරගන්න ඕනේ. මේ ආහාර මේ මස් එක හරිම රසයි. එහෙමද කියලා අහනවා. පින්වත්නි මොහොතක් හිතලා බලන්න. තමන්ගේම දරුවෙක්ගේ මස් ඒ විදිහට කන්න පුළුවන්ද? දැන් මේ අම්මටයි තාත්තටයි කාන්තාරයෙන් ඈතර වෙන්නත් ඕනේ. තමන්ගේ ජීවිතේ රැක ගන්නත් ඕනේ. ඒ නිසා ඒ අම්මයි තාත්තයි හඬ හඬා අර දරුවගේ මස් කන්නේ තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න. තමන්ට නොමෙරී කාන්තාරයෙන් ඈතර වෙන්න. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ උපමා. උන්වහන්සේ වදාලා අපි ආහාර පාන ගන්නකොට රසවත් දේවල් අපේ දිවට දැනෙනකොට ඒකට ගිජු නොවි ඔන්න ඔය විදිහට හිතන්න කිව්වා. දැන් එහෙනම් අපි ආහාර ගන්නේ මේ අපේ ශරීරය සරසන්න නෙමෙයි, ලස්සන වෙන්න නෙමෙයි, ජවයේ පිණිස නෙමෙයි, මදේ පිණිස නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ ආහාර පාන ගත යුත්තේ තමන්ට මේ ජීවිතය ගැට ගහගන්න. මේ කය සාමාන්‍ය විදිහට අපි පවත්වා ගත්තොත් ලෙඩක් දුකක් නැතුව අපිට අවස්ථාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මේ ධර්මයේ පුරුදු කරන්න. ඒ කෙනෙක්ගේ කය ගොඩාක් ලෙඩ හැදෙන කයක් නම්, ගොඩාක් අසනීපව වාසය කරන කෙනෙකුට නම් එයාට ධර්මයේ පුරුදු කරන්න ගොඩාක් බාධා සහිතයි, කරදර සහිතයි. ඒ නිසා තමයි අපි ශරීරය සාමාන්‍ය විදිහට පවත්වා ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ආන් මේ විදිහට තමන්ගේ ශරීරය පවත්වා ගන්න. මේ සසර දුකින් නිදහස් වීමේ ධර්මයේ පුරුදු කරගන්න මේ ශරීරය සාමාන්‍ය රටාවෙන් පවත්වා ගන්නයි ආහාර පාන ගන්න ඕන. ඒ විදිහට කල්පනා කරොත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කෙනෙක් ආහාර ගන්නවා නම් එයා සංවර කරගෙන තියෙනවා තමන්ගේ දිව. එයා තමන්ගේ දිව සංවර කරගත්තන් පස්සේ ඇස කන නාසය දිව කය මනස සංවර කරගත්තන් පස්සේ එයාට ඒ හේතු කරගෙන කෙලෙස් හටගන්නේ නැහැ. ඒ හේතු කරගෙන එයාට කර්ම රැස් වෙන්නේ නැහැ. මේ කාරණේ පැහැදිලි කරගන්න ඔබට මම තව කරුණක් කියන්නම්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට ඔන්න මිහිරි හඬක් අහන්න ලැබෙනවා. ඒ මිහිරි හඬට ගිජු වෙලා වාසය කරනවා. එතකොට අපි ඒකට ආසාවෙන් තණ්හාවට දාස වෙලා අපි ඒක අහනවා. හැබැයි අපිට මේ මිහිරි හඬ නැතුව යනකොට අපේ හිතේ දුක හට ගන්නවා. අපේ හිතේ ගැටීම හට ගන්නවා. දැන් කෙනෙකුට අමිහිරි හඬක් අහන්න ලැබෙනවා. එයාට ඒක හිතට නూరుස්සන්නේ නැහැ. එයාගේ හිතට රෝස්සන්නේ නැහැ. එයාගේ හිතේ ගැටීම හට ගන්නවා. ද්වේෂය හට ගන්නවා. ද්වේෂය ආවට පස්සේ එයා සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙලා එයා කර්ම රැස් කරනවා. ඒ රැස් කරන කර්මය මේ සසර ගමන යන්න යාට උපකාර වෙන්නේ. ආන් ඒ විදිහට තමයි පින්වත්නි මේ සසර ගමන සකස් වෙවි යන්නේ. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සන උපමාවක්. උන්වහන්සේ වදාලා හිමාලයේ දඹදිව හිමාලයේ සමහර තැන් තියෙනවා කියනවා. ඒ තැන්වලට වඳුරන්ටත් යන්න බෑ. මිනිස්සුන්ටත් යන්න බෑ කියනවා. දැන් සමහර කඳු සිකර තියෙනවා, වනාන්තර තියෙනවා. ඒ තැන්වලට සතුන්ට යන්න බෑ. මිනිස්සුන්ට කොහොමත් යන්න බෑ.
බුදුරජාණන් වහන්සේ වදාලා හිමාලයේ තියෙනවා ඒ වගේ වඳුරන්ටත් යන්න බැරි, මිනිස්සුන්ටත් යන්න බැරි තැන්. ඒ වගේම හිමාලයේ සමහර තව තැන් තියෙනවා. ඒ තැන්වලට වඳුරන්ට යන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට යන්න බෑ කියනවා. තව සමහර තැන් තියෙනවා. වඳුරන්ටත් යන්න පුළුවන්, මිනිස්සුන්ටත් යන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරනවා ওই විදිහට වඳුරන්ටත් යන්න පුළුවන් නම්, මිනිස්සුන්ටත් යන්න පුළුවන් නම් ආන් ඒ වගේ තැන්වල ජීවත් වෙනවා මිනිසු జాතියක්. ඒ අයට කියනවා වැද්දෝ කියලා. ඒ වැද්දෝ කියන මිනිස්සු මේ වඳුරන්ව අල්ලගන්න හොඳට පළබර වෙලා තියෙන ගස්වලගේ කොහොල්ලෑ ගුලි අලවනවා. කොහොල්ලෑ වලින් ලොකු බබාලා හදලා ගස්වල අලවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නුවණ තියෙන වඳුරෝ ඉන්නවා. යමක් තේරුම් ගන්න පුළුවන්. ඉක්මනටම ඇහැට දකින රූපෙට ගිජු වෙන්නේ නැති. කනට ඇහෙන ශබ්දෙට ගිජු වෙන්නේ නැති. දිවට දැනෙන රසයට ගිජු වෙන්නේ නැති නුවණ තියෙන වඳුරෝ ඉන්නවා. ආන්ගේ නුවණ තියෙන වඳුරෝ මොකද කරන්නේ? අර කොච්චර පළතුරු තිබුණත් ඒ ගස්වලගේ අර කොහොල්ලෑ ගුලි දැක්කට පස්සේ ඒ ගස් පැත්ත පලාත යන්නේ නැහැ කියනවා. ඒ අර නුවණ තියෙන වඳුරු. හැබැයි උන්වහන්සේ වදාලා තව වඳුරු జాතියක් ඉන්නවා. උන් හරි බාලයි. උන් හරි මෝඩයි. ලෝල ජාතික සිත් තියෙන වඳුරු. ඒ කියන්නේ දෙයක් දැක්කට පස්සේ ඒකට ඉක්මනට ගිජු වෙලා යනවා. දැන් මිහිරි පළතුරු ඉදිලා තියෙනවා දකින්නකොට ඒකට හිත ගිජු වෙනවා. ගිජු වෙලා තණ්හාවට දාස වෙලා Tamanට තියෙන අනතුරු ගැන නොසලකා ඒ ගස් වලට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය හිමාලයේ ඔය විදිහට කොහොල්ලෑ බබාලා කොහොල්ලෑ ගුලි හදලා තියෙනවා ගස්වලගේ. අර ලෝල ජාතික බාල වර්ගයේ වඳුරු මොකද කරන්නේ? පැනගෙන ගිහිල්ලා අර පළතුරු තියෙන ගස්වලගේ ඉස්සරලම කරන්නේ අර කොහොල්ලෑ ගුලි අල්ලනවා. කොහොල්ලෑ බබාව අල්ලලා බලනවා අතින්. ඒ වඳුරගේ අත ඇලෙනවා. ඊට පස්සේ අනිත් අතෙන් දැන් අර ඇලුණු අත ගලව ගන්න අනිත් අතෙන් තද කරනවා. අත් දෙකම ඇලෙනවා. අත් දෙක ගලව ගන්න හිතාගෙන වඳුරා කකුලෙන් තද කරනවා. කකුලත් ඇලෙනවා. ඒ කකුල ගලව ගන්න අනිත් කකුලෙන් තද කරනවා. එතකොට අත් කකුල් හතරම ඇලෙනවා. ඊට පස්සේ මේ මෝඩ වඳුරා මොකද කරන්නේ? ඔළුවෙන් තද කරනවා අර අත්පා හතර ගලව ගන්න. ඔළුවත් ඇලෙනවා. ওই විදිහට අංග පහම ඇලුනට පස්සේ අර කොහොල්ලෑ ගුලි වලින් මේ වඳුරන්ව අල්ලා ගන්න කොහොල්ලෑ ගුලි හදපු වැද්දෝ පහසුවෙන් ඇවිල්ලා අර වඳුරු අල්ලලා මරනවා කියනවා. මේක පින්වත්නි උපමාවක්. කතන්දරයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝක සත්වයාව මේ විදිහටම ප්‍රියමනාප රූපවලට ප්‍රියමනාප ශබ්දවලට මිහිරි රසයට කයට දැනෙන මිහිරි පහසට සිතට දැනෙන මිහිරි අරමුණු වලට මේ සසර දුකින් නිදහස් වෙනවට කැමති නැති පවිටු මාරයා හිර කරලා තියෙනවා කියලා. බලන්න පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. උන්වහන්සේගේ උපමා කොයිතරම්නම් සාර්ථකද? ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ඒ උපමාව. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් මේ විදිහට පවිටු මාරයා මේ සසරෙන් නිදහස් වෙනවට කැමති නැතුව දෙවියන් මිනිසුන් සහිත මේ ලෝක සත්වයාව මේ විදිහට ප්‍රියමනාප රූප වලින් ප්‍රියමනාප ශබ්ද වලින් මිහිරි ගඳ සුවඳින් රස පහසින් මේ සසරට බැඳලා තියෙනවා. දැන් අර කොහොල්ලෑ බබා තමයි අර වඳුරා අල්ලන්න ඒ වැද්දා යොදාගත්තේ. ඒ වගේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා
අපේ හිතේම තියෙන තණ්හාව, අපේ හිතේම තියෙන ආසාව, තෘෂ්ණාව, මේ යම් යම් දේවල් ගැන තියෙන බැඳීම පවිටු මාරයා ප්‍රයෝජනට ගන්නවා. ඒ විදිහට අරගෙන තමයි අපි මේ සසරේ බැඳලා හිර කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලා මේ ලෝක සත්වයා සසරේ යනවා. ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සසර යනවා. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම, ඒ කියන්නේ මේ පවිටු මාරයාගේ ඒ ගැටෙන් නිදහස් වෙන්න, තොණ්ඩුවෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය, ආර්ය අෂ්ටාංග මාර්ගය. ආන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම නිසා අවිද්‍යාව තුල ඉන්නවා. අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ඒ අවිද්‍යාව තුල වාසය කරන අපි තෘෂ්ණාවට දාස වෙලා ඉන්නවා. ওই විදිහට කර්ම රැස් කර කර අපි ආයෙමත් මේ සසර යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ සසර යනකොට අපි අම්මගෙන් බිව්ව කිරි සතර මහා සාගරයේ ජලයේ පරාදයි කියලා. පින්වත්නි බලන්න, අම්මගෙන් කිරි බොනවා නම් සතර මහා සාගරයේ ජලයේ පරදවන්න. එච්චර කිරි ප්‍රමාණයක් අපි බොන්න අපි කී වතාවක් උපදින්නේ නැද්ද? අපි ඒ උපදින හැම වාරයකම අපි මනුස්ස ලෝකෙ ඉපදුනා නෙමෙයි. තිරිසන් ලෝකෙ ඉපදුනත් නෙමෙයි. අපි ප්‍රේත ලෝකෙත් උපන්නා. අපි නිරේත් උපන්නා. අපි කිරි බොන්නේ නැති සත්වෙලත් ඉපදලා තියෙනවා. මේ විදිහට සසරේ අනන්ත වාර ගණන් ඉපිදි මෙරි අපි සසරේ ගියා. ඒ විදිහට දීර්ඝ කාලයක් සසරේ යන අපි සතර මහා සාගරයේ ජලය පරදවන්න තරම් අම්මගෙන් කිරි බීලා තියෙනවා. එහෙනම් අපි ආව ගමන මේ එසේ මෙසේ පහසු ගමනක් නෙමෙයි. අපිට යන්න තියෙන ගමනත් පහසු ගමනක් නෙමෙයි. දීර්ඝ ගමනක්. ඒ වගේම උන්වහන්සේ වදාලා අපි මේ ආව සසරේ දීර්ඝකම ගැන කියනකොට උන්වහන්සේ වදාලා අපේ අම්මා තාත්තා නැති වෙලා, සහෝදරයා නැති වෙලා, සහෝදරී නැති වෙලා, යාළුවා හිතවතා නැති වෙලා, තමන්ගේ පුතා නැති වෙලා, දුව නැති වෙලා, මරණයට පත් වෙලා, එහෙම නැත්නම් ප්‍රියයන්ගෙන් වෙන් වෙලා, එහෙම නැත්නම් අපි ප්‍රියමනාප වස්තුව අපෙන් අහිමි වෙනකොට අපි හැඬු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපි මේ ආව සසරේ ප්‍රියමනාප දේවල් වලින් අපිට වෙන් වෙන්න සිද්ධ වුණේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. සතර මහා සාගරයේ ජලය පරදවන්න තරම් අපේ ඇස් දෙකෙන් කඳුළු සලලා තියෙනවා. එහෙනම් අපිට කී වාරයක් අපේ අම්මා වියෝ වෙන්න ඇද්ද? අපේ තාත්තා වියෝ වෙන්න ඇද්ද? අපේ දරුවෝ වියෝ වෙන්න ඇද්ද? අපි ආස කරන ප්‍රියමනාප දේවල් අපෙන් වෙන් වෙන්න ඇද්ද? එහෙම සසරක මේ යන්නේ. එහෙනම් මහා සාගරයේ ජලය පරදවන්න තරම් අපි කඳුළු සැලුවා නම් කොයිතරම්නම් දීර්ඝ සසරකද අපි මේ ගමන් කරලා තියෙන්නේ. අපි තාම සසරේ පින්වත්නි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා අපි මේ ආව සසර ගමනේ ඌර වෙලා, කුකුල වෙලා, එහෙම නැත්නම් හොරු වෙලා රජ්ජුරුවන්ට අහු වෙනකොට අපේ බෙල්ල කපනකොට, සත්තු වෙලා අපේ බෙලි කපනකොට, යුද්ධවලට අහු වෙලා අපේ බෙලි කපනකොට, අපි මැරෙනකොට අපේ මේ ශරීරයෙන් ගලා ගිය රුධිරය
සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපේ ශරීරයෙන් සතර මහා සාගරයේ ජලය පරදවන්න තරම් ලේ ගලලා තියෙනවා. ලේ සාගරයක්. එතකොට ඒ විදිහට ලේ සාගරයක් පුරවන්න අපි කී වතාවක් නම් මැරෙන්නේ නැද්ද පින්වත්නි? අපි මේ ජීවිතේ විතරක් නෙමෙයි මැරෙන්නේ. අපි කලිනුත් මැරුණා. මේ සසරේ යන තාක් අපිට මැරෙන්න සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ අපිට මේ ජීවිතේ අවසාන මොහොත, අවසාන හුස්ම පොද කොහොම හෙලන්න වෙයිද කියලා. සමහර විට අපිට කන්න බොන්න නැතුව බොහෝම දුකසේ කාත් කවුරුවත් නැතුව තනියම මැරෙන්න වෙන්න පුළුවන්. වතුර පොදක් නැතුව පිපාසයෙන් මැරෙන්න වෙන්න පුළුවන්. අමනුස්සයෙකුගේ පහර කෑමකින් මැරෙන්න පුළුවන්. වාහනයකට යට වෙලා මැරෙන්න පුළුවන්. සොර සතුරන්ට අහු වෙලා මැරෙන්න පුළුවන්. නැත්නම් අපි දියේ ගිලිලා මැරෙන්න පුළුවන්. සර්පෙක් දෂ්ට කරලා මැරෙන්න පුළුවන්. අපි දන්නේ අපේ ජීවිතේ කොයි විදිහට අවසන් වෙයිද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආව දීර්ඝ සසරේ අපේ මේ ශරීරේ අපේ බෙල්ල කපලා අපි මැරෙනකොට අපේ රුධිරය ගලාන ගිහින් තියෙනවා සතර මහා සාගරයේ ජලය පරදවන්න. එහෙම සසරක ආව අපි තාමත් සසර යනවා. ආන්ගේ සසරෙන් අපි තාමත් නිදහස් වෙලා නැහැ. අපි ඒ සසර දුකින් නිදහස් වෙන ධර්මයේ මුණ ගැහිලා තියෙද්දිත් අපි ඒ ධර්මයේ පැත්තක තියලා අපි වෙන වෙන දේවල් පස්සේ යනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙනෙකුට අහන්න ලැබෙන්නේ පින්වත්නි ඊ타ත්ම කලාතුරකින්. මොකද බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ කල්ප 100 ගණන්, කල්ප 1000 ගණන් කාලාන්තර ගෙවිලා. සමහර කල්ප තියෙනවා කියනවා ඒ කාලවලට බුද්ධ කියන වචනේ පවා දෙවියන්ට මිනිසුන්ට අහන්න ලැබෙන්නේ නැහැ. බුද්ධ කියන වචනය අහන්න ලැබෙන්නේ නැත්තම් කුසල් අකුසල් පින්පව් මේ කිසි දෙයක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සු සත්තු වගේ හැසිරෙනවා. එහෙම කාල තියෙනවා. අපි එවැනි කාලවලගේ අනන්ත දුක් වලට භාජනය වෙවි මේ සසරේ ඉන්නේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මුණ ගැහුණු අවස්ථාවේ අපි ප්‍රමාදයෙන් හිටියොත් අපි බාහිර දේවල්ම අපි මේ ජීවිතේ සැපසේ ඉන්න දේවල්ම රැකියාව අධ්‍යාපනය බෙහෙත් මේවටම අපේ ජීවිතේ කැප කරලා අපි මේ ධර්මයේ හැසිරෙන එක දෙවෙනි තැනට දැම්මොත් පසෙකට දැම්මොත් අපිට මේ ආවටත් වඩා බොහෝ කාලයක් මේ දුක් විඳ සසර යන්න වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා අනුකම්පාවෙන් ලෝකයට පහළ වෙලා දහම් දෙසන්නේ. උන්වහන්සේ වදාලා ඒවන් දීඝරත්තම් වූ භික්ඛවේ දුක්ඛම් පච්චුන භූතං. පින්වත් මහණෙනි ඔබ ඔය විදිහට මේ අනන්ත සසර එනකොට බොහෝ දුක් විඳලා තියෙනවා. තිබ්බම් පච්චුන භූතං තියුණු දුක් විඳලා තියෙනවා. ව්‍යසනම් පච්චුන භූතං මහා විපත් වලට භාජනය වෙලා තියෙනවා. කටසි වඩ්ඩිතා මේ මහ පොළොව නම් වූ සොහොන් පිටියට පස් පුරවලා තියෙනවා. දැන් පහුගිය කාලේ ලෝකේ ගොඩාක් මිනිස්සු මැරුණා කොරෝනා වසංගතය නිසා. ඒ හැම කෙනාගේම ශරීර මේ මහ පොළොවට පස් වුණා. මීට කලින් ලංකාවේ යුද්ධ තිබුණා. ඒ යුද්ධ කාලේ මැරුණු අයගේ ශරීර පොළොවට පස් වෙලා ගියා. දැන් අපි සත්තු වෙලා නොයෙකුත් සත්තු වෙලා මැරෙනකොට ඒ ශරීර පොළොවට පස් වෙලා යනවා.
අපි ආයායමත් කරන්නේ මේ මහ පොළොව නම් වූ සොහොනට, මේ සොහොන් පිටියට පස් දාන එක. බුදුරජාණන් වහන්සේගේ හිතේ ඇතිවුණු අනුකම්පාව, ඒ අනුකම්පාව නිසාමයි උන්වහන්සේ සාරා සංකේ කල්ප ලක්ෂයක් පුරාවට අප්‍රමාණ කැපකිරීම් කළේ අපි වෙනුවෙන්, අපිව මේ සසරෙන් නිදහස් කරවන්නයි. ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 7ක් දුෂ්කර ක්‍රියා කළේ අපි වෙනුවෙන්, අපිට මේ සසරෙන් නිදහස් වෙන ධර්මය අවබෝධ කරන්නයි. ඒ විදිහට අපේ ශාස්ත්‍රූන් වහන්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳා අපි වෙනුවෙන්. ඒ ශාස්ත්‍රූන් වහන්සේ අපි වෙනුවෙන් කළ දෙයට ඇයි අපි මහන්සි ගන්නේ නැත්තේ? ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය ඒ මහරහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ආවා අපි වෙනුවෙන්. අපි අහලා තියෙනවා ලංකාවේ වැඩ හිටිය රහතන් වහන්සේලා අර මහා බැමිණිටියා සාගතේ වගේ සාගත කාලවලදී පවා මේ මුහුදු වෙරළට වෙලා වැල්ලේ වාඩි වෙලා වැල්ලේ සැතපීලා වැටකෙය ඉස්ම බීලා ජීවිතේ ගැට ගහගෙන මේ ධර්මයේ පාඩම් කළා කියලා. උන්වහන්සේලා මේ ධර්මයේ කටපාඩමින් අපි වෙනුවෙන් රැක්කේ. උන්වහන්සේලාට කන්න ගන්න දානයක් නැතුව, පිපාසයට බොන්න වතුර ටිකක් නැතුව, ඒ කුසගිනි නිවා ගන්න විදිහක් නැතුව, ඒ කුසගිනි දරාගෙන දුක් විඳා මේ ධර්මයේ පාඩම් කළේ, මේ ධර්මයේ මතක තබාගෙන ආවේ අපි වෙනුවෙන් පින්වත්නි. අපගේ ලංකාද්වීපයට වැඩම කළ අපගේ පරම පූජනීය ශාස්ත්‍රූන් වහන්සේ වගේ ලක්දිවට ශාස්ත්‍රූන් වහන්සේ බඳු අපගේ ආදි ගුරුදේවයන් වහන්සේ, අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජසැප අත්හැරලා, ඒ ගිහි ගෙදර අත්හැරලා උන්වහන්සේ අර මේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණේ. උන්වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා පිරිනිවන් පාන තුරුම උන්වහන්සේ මේ ලක්බිම වැඩ සිටියා. උන්වහන්සේලා අප්‍රමාණ කැපකිරීම් කළා අපි වෙනුවෙන් මේ ධර්මයේ රකින්න. උන්වහන්සේලා ඒ ගත්තු මහන්සිය, වෙහෙස, ඒ නිසයි අපිට මේ ධර්මයේ අදත් අහන්න ලැබෙන්නේ පින්වත්නි. ඒ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පස්සේ කාල තියෙනවා මේ ලංකාවේ ධර්මයේ අහන්න නොලැබුණු අවස්ථා. දැන් අපේ ආච්චිලා සීයලා, එතකොට ඊට එහා අය, ඒගොල්ලන්ට මේ ධර්මයේ ලැබුණේ නැහැ. මොකද්ද වාසනාවකට මේ යුගයේ අපිට ධර්මය අහන්න ලැබෙනවා. දැන් අපේ මරුණු ආච්චිලා සීයලාට මේ ධර්මය අහන්න ලැබුණා නම් ඒ අයටත් මේ සසරෙන් නිදහස් වෙන්න අවස්ථාව තිබුණා. නමුත් ඒ අයට මේ අවස්ථාව නැති වෙලා ගියා. ලංකාවේ ජීවත් වෙන වැඩිහිටි අයට මතක ඇති, වැඩිහිටි අය දන්නව ඇති මේ ලංකාවේ තිබුණා කියනවා ගණින්නාන්සේලාගේ යුගයක්. ඒ ගණින්නාන්සේලාගේ යුගයේ උන්වහන්සේලා කරන්නේ සිවුරු පටි ඔතාගෙන ඉන්නවා. කාමභෝගී ජීවිත ගෙවනවා. ඒ කියන්නේ දරුවෝ පවුල් හදාගෙන ගිහි අය වගේ ජීවත් වෙනවා. පිරිත් කියන්න, ඒ වගේම වෙනත් ආගමික කටයුතු වලට පමණක් සිවුර දරා ගන්නවා. නමුත් ඒගොල්ලෝ කාමයන් අනුභව කරමින්, ස්වාමි බිරින්දෑවරු පෝෂණය කරමින්, දරුවෝ හදාගෙන ඒ විදිහට ජීවිත ගත කළේ. එතකොට ඒ පිරිස සීල් රැකපු පිරිසක් නෙමෙයි, දුස්සීල පිරිසක්. එහෙම යුග තිබුණා කියනවා. එතකොට ඒ ගණින්නාන්සේලාගේ යුගයේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණේ නැහැ. නමුත් පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය
පොත් වහන්සේලා තුල සඳහන් කරලා තිබුණු නිසා, පොත් වහන්සේලාගේ ලියලා තිබුණු නිසා අපේ මොකද්ද සසරේ වාසනාවකට මෙවන් යුගයක ඒ ධර්මය ආයමත් ඉස්මතු වුණා. ඒ ත්‍රිපිටක පොත්වල ලියලා තිබුණු ඒ ධර්මය ටික ආයමත් එලිපෙහෙලි වුණා. මේ වගේ යුගයක ඒ සත්පුරුෂයාණන් වහන්සේගේ පහළවීමෙන් ඒ බුදු සසුන කෙරෙහි මහා අනුකම්පාව තියෙන, දෙවියන් මිනිසුන් කෙරෙහි අනුකම්පා දයාව තියෙන උත්තමයන් වහන්සේලාගේ පහළවීමෙන් අපිට නැවතත් ඒ ධර්මය අහන්න ලැබුණා. එතකොට ඒ අතීතයේ සිටිය ඒ ස්වාමින් වහන්සේලා, සංඝ පීත්‍රුන් වහන්සේලා මේ ධර්මයේ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත්තා. ඒ පොත්පත් ආරක්ෂා කරගත්තා. ඒ නිසා ඒ කැපකිරීම නිසා අපිට ඒ ධර්මය අහන්න ලැබුණා. මේ වගේ යුගයක අපිට ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය පැහැදිලිව අහන්න ලැබෙනවා. ඒ අපේ පිනට පහළ වුණු ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා බුද්ධ වචනය අපට තේරෙන භාෂාවෙන් පැහැදිලි සිංහලෙන් අපිට අහන්න ලැබෙනවා. අපි අද මේ විදිහට බණ කියන්නේ, ඔබ මේ ධර්මය අහන්නේ ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණු නිසා. ඒකයි පින්වත්නි අපි හරි වාසනාවන්තයි කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විදිහට දීර්ඝ සසරේ ආව අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව ඊ타ත්ම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා උන්වහන්සේ වදාලා යාවංචිදම් භික්ඛවේ අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතුන්. ඒ නිසා පින්වත් මහණෙනි, මේ හැම සංස්කාරයක් ගැනම අවබෝධයෙන්ම කලකිරෙන්නයි වටින්නේ. අලම් විරජ්ජිතුන්, නොඇලෙන්නමයි වටින්නේ. අලම් විමුචිතුන්ති, නිදහස් වෙන්නමයි වටින්නේ. ඒ කියන්නේ පින්වත්නි, අපිට මේ දකින්න තියෙන ප්‍රිය රූප, මිහිරි ශබ්ද, අපි මේ පරිහරණය කරන යාන වාහන, ගෙවල් දොරවල්, දූ දරුවෝ, මේ හැම දෙයක්ම හේතුඵල ධමෙන් සකස් වෙච්ච දේවල්. මේවා හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා, අනිත්‍ය වෙලා යනවා, වෙනස් වෙලා යනවා. අපේ වසඟේ පවත්වන්න බෑ. අපි මේවට ගිජු වෙලා, මේවට ආසාවෙන් මේවා අපේ වසඟේ පවත්වන්න මහන්සි අරගෙන කර්ම රැස් කර තමයි මේ සසරේ ගියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් වදාළේ ඒ හැම සංස්කාරයක් ගැනම අවබෝධයෙන්ම කලකිරෙන්නයි වටින්නේ. නොඇලෙන්නයි වටින්නේ. නිදහස් වෙන්නයි වටින්නේ. එහෙනම් පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ උත්තම දහම පුරුදු කළොත්, ඒ උත්තම දහමට සවන් යොමු කළොත්, ඒ උත්තම දහම හදවතේ දරාගත්තොත්, ඒ බුදුරජාණන් වහන්සේ අපිට දැක්වූ අනුකම්පාවෙන් අපිට ඒ අනුකම්පාව ලබන්න පුළුවන් අය බවට පත් වෙන්න පුළුවන්. උන්වහන්සේගේ අනුකම්පාව උනේ අපිව මේ සසරෙන් නිදහස් වීම. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙනෙක් පුරුදු කළොත්, ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය ගත කළොත්, ඒ කෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ හදවතේ උපන්න අනුකම්පාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ දුර්ලභ අවස්ථාවේ ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුබණ අහලා, ඒ බුදුබණට අනුව අපේ ජීවිතය සකස් කරගත්තොත් අපිට අවස්ථාව ලැබෙනවා ඒ අනුකම්පාව ලබන්න. ඉතින් ඔබ සියලු දෙනාටත්, අප සෑම සියලු දෙනාටමත් මේ ගෞතම සසුනේ ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුහිතේ උපන්න මහා අනුකම්පාව ලබා ගන්න පිරිසක් බවට පත් වෙන්න මේ දහම් පද උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දින ධම්සයරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දනු ලැබුවේ පින්වත් කේ සුනේත්‍රා සහ ඩී.එම්. දීපාල් කල්පන යන දෙදෙනා ඇතුළු පවුලේ සියලු සමාජිකයන් විසින්. මේ රැස් කරගන්න දුණු සියලු පුණ්‍ය ධර්මයන්
සියලුම දෙවියන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙවියෝ සතුටු සිතින් මේ පින අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් බලයෙන් සැපෙන් වැඩිත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව මේ දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාටත් අප සෑම සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම සලසා දෙත්වා. දෙවියන්ට සැපේ පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අපගේ ගුරු දේවයන් වහන්සේට අනුමෝදන් කරමු. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා තමයි පින්වත්නි අපිට මේ විදිහට ඒ ධර්මය අහන්න අවස්ථාව ලැබෙන්නේ, ධර්මය අහන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ නිසා උන්වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා, දීර්ඝායු සම්පත් සැලසේවා, සියලු ආරක්ෂා රැකවරණ සැලසේවා. මේ ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් තේහේන මැකිලිය තැන්න ඌරු බොක්ක යන ලිපිනේ පදිංචිව සිට 2016 වසරේ මිය පරලෝ ගිය කේ.කේ. ජිනදාස පියාණන්ට සහ ඒ වගේම නොම්බර 61කින් 4 හිමිදුරාව උහන අම්පාර යන ලිපිනේ පදිංචිව සිට 2014 වසරේ මිය පරලොව ගිය එච්.ඒ. ජිනදාස සීයාට සහ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන් නමින් පවුලේ සියලු දෙනා නමින් නන්නයුරින් උදව්පකාර කළ පින්නතුන් නමින් අනන්ත සංසාරේ පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සසර දුකින් නිදහස් වීම පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින එම්.කේ. පේමාවතී මෑණියන්ට, ලිමෙන් නිදුල්යා දිසානායක පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝග සුවපත් භාවය පිණිසත් දීර්ඝායු සම්පත් පිණිසත් මේ පින උපකාර වෙත්වා. ලක්වාසී ලෝවාසී සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස මේ පින උපකාර වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන්ටත් එම පවුලේ සියලු දෙනාටමත් දරුවන්ටත් උදව් උපකාර කළ සියලු පින්නතුන්ටත් නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින උපකාර වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් ඇතුළු සියලු දෙනාටම මේ දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනා ඇතුළු සෑම සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනා ඇතුළු අප සියලු දෙනාටම මේ ගෞතම සසුනේ නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා. සියලු ආරක්ෂා රැකවරණ සැලසේවා. විශේෂයෙන්ම මේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් මේ ලක්වාසී ජනතාවට සුවසේ පහසුවෙන් කටයුතු කරන්න පරිසරය සැලසේවා. සියලු දෙවියන්ගේ උපකාර සැලසේවා. සියලු දෙනාට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අහලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන හිත පහදවාගෙන මේ ගෞතම සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.